දරුවනි සුබ සන්ධ්‍යාවක්. දුලප තරන්න මාව ඇහෙනවද? සුබ සන්ධ්‍යාවක් සර්. ඔව්. අද පොඩ්ඩක් ප්‍රමාද වුණා. අපි පොරොන්දු වෙච්ච විදිහට වෘත ජායන් සම්බන්ධව අභ්‍යාසයක් තියෙනව නේද අපිට සාකච්ඡා කරන්න දුන්නේ? ඔව් සර් ඒකේ අන්තිම එක තියෙනවා. අන්තිම එක. මට කියන්න බලන්න ඒක කීයද? 31 7ද? 31 කීයද? 31 දෙක. නෑනේ. නෑ සර් ඊට කලින්. මට අභ්‍යාසයේ අංක පොඩ්ඩක් කියන්න. ජායන්. වෘත ජායන් වල සර් ඒකේ 27 3. 27 3 27 මේකනේ 27 3 අභ්‍යාසය ගන්න 27 3 මෙතන ඉඳන්නේ ඔව් සර්. හරි දුරපතාල ගන්න හැමෝම 27 3 අභ්‍යාසය ඔබ හදපු ගැටළු වල උත්තර ටික ඒකේ පළවෙනි ගාන ABC සමපාද ත්‍රිකෝණයේ ABC ලක්ෂ O කේන්ද්‍රය වූ වෘත්තය මත පිහිටා ඇත. ABC සමපාද ත්‍රිකෝණයේ O කේන්ද්‍රය වූ වෘත්තය ABC ලක්ෂ O කේන්ද්‍රය වූ වෘත්තය මත පිහිටා ඇත. O සිට BC ට අදින ලද ලම්බය OX වේ. XB සෙන්ටිමීටර් 6ක් නම් ABC ත්‍රිකෝණයේ පරිමිතිය සොයන්න. ABC ත්‍රිකෝණය XB 6යි. ABC ත්‍රිකෝණයේ පරිමිතිය සොයන්න. කවුද අපිට උදව් කරන්න කැමති අත උස්සන්න බලන්න ඉක්මනට දුන්නේ තෝ කීයද දුන්නේ තාවේ උත්තරේ සෙන්ටිමීටර 36. සෙන්ටිමීටර් 36යි. එතකොට XB කියන්නේ 6යි. කේන්ද්‍රයේ ඉඳන් ජායකට ලම්බකයක් ඇඳාම ජාය සමච්ඡේදනය වෙනවා. නේද? එතකොට මෙයා සමපාද ත්‍රිකෝණයක්. වෘත්තය මත පිහිටත් O සිට AB ට අඳුන ලද ලම්බය OX වේ. XP කියන්නේ 6යි. XB කියන්නේ 6යි. මෙතන 6යි. එහෙමනම් ඉතින් ලේසි නෙමෙයිද? මෙතන 6යි නම් මෙයත් 6යි. 6යි 6යි 12යි. 12ව 3ක්. සෙන්ටිමීටර් 36යි. එහෙම නේද දුන්නේත් ගත්තේ? මෙතන ඔයගොල්ලෝ භාවිතා කරපු ජ්‍යාමිතික ප්‍රමේය තමයි පුතා වෘත්තයක ජායකට කේන්ද්‍රයේ ඉඳන් අදිනු ලබන ලම්බකයෙන් ජායකට කේන්ද්‍රයේ ඉඳන් අදිනු ලබන ලම්බකයෙන් ජාය සමච්ඡේදනය වේ. අන්න එහෙම. ජාය සමච්ඡේදනය වෙනවා. දුලපතාලගේ උත්තරේ සෙන්ටිමීටර් 36 එන්න ඕන 36 කියන්නේ 12ව 3ක්. හොඳයි පුතා. දෙවෙනි ප්‍රශ්නෙට අපි එනවා. PQ යනු O කේන්ද්‍රයේ වූ වෘත්තේ ජායකී O සිට PQ ට අඳින ලද ලම්බකය O සිට PQ ට අඳිනු ලබන ලම්බකය OR වේ. PQ සෙන්ටිමීටර් 12ක් නම් QR 8ක් නම් PQ සෙන්ටිමීටර් 12යි
PQ සෙන්ටිමීටර් 12යි OR 8යි නම් OPQ ත්‍රිකෝණයේ පරිමිතිය අහනවා. OPQ ත්‍රිකෝණයේ පරිමිතිය. සේමිතර අපිට උත්තරේ කියන්න බලන්න. OPQ ත්‍රිකෝණයේ පරිමිතිය සේමිතර ජනිතරා දුව උත්තරේ දෙන්න. ජනිතරා කෝ කතා කරන්න. මතීෂා දුව කතා කරන්න. කීයද පුතා? 24යි සෙන්ටිමීටර් 24යි. එතකොට ඔයාගෙන් අහන්නේ OPQ නේද? ඔයා එතකොට OQ හොයාගත්තද? OQ කොහොමද හොයාගත්තේ? මතීෂා PQ ට O වලින් ඉඳන් අදින ලබන ලම්බකයෙන් දැන් OK දෙක ඉඳන් ලම්බකයක් ඇඳලා තියෙනවනේ PQ ට. එතකොට මේ ජාය සමච්ඡේදනය වෙනව නේද? මේ දෙපැති දුරවල් දෙක සමානයි. එතකොට මෙයා 6යි මෙයා 6යි. එතකොට R 8යි කියලා දීලා තියෙනවා. මෙතන හැදෙනවා පුතේ ඍජුකෝණී ත්‍රිකෝණයක්. මේක අපි පයිතගරස් සම්බන්ධයට ගියාම මෙයා 6යි මෙයා 8යි නම් ඔයගොල්ලෝ දන්නවා පයිතගරස් ත්‍රිත්වයක් මෙතන ඉන්නේ. පයිතගරස් ත්‍රිත්වයක් මෙයා 8යි මෙයා 6යි නම් මෙයා 10යි. මෙයා 10යි. එතකොට මෙතනත් 10යි. එතකොට පුතා මෙතන එන්නේ කොහොමද? පරිමිතිය 10 එකතු කිරීම 10 එකතු කිරීම 12. පුතේ 10 මේ දෙන්න. අපෙන් අහන්නේ OPQ නේ. එතකොට පුතේ උත්තරේ 32යි සෙන්ටිමීටර්. මතීෂා කතා කරන්න. තේරුණාද? ඔව් සර්. කොතනද ඔයාට වැරදුනේ? 10 හොයාගත්තේ නැද්ද? නෑ සර් ඒක. ඒකනේ. මෙතන එන්නේ පෑ පුතේ මේ OPQ ත්‍රිකෝණේ කිව්වා මෙයාගේ මායිම් ටික එන්නේ පෑ. අඩුපාඩු හදාගන්න. ඊළඟට අපි එනවා පුතා ප්‍රශ්න අංක 3ට. ප්‍රශ්න අංක 3ට අපිට උදව් කරන්නේ කවුද? සෝ කැමැත්තෙන් ඉදිරිපත් වෙන්න. උත්තරේ කියන්න. මිහිඳුනී කතා කරන්න. මිහිඳුනී දුව. මිහිඳුනී සර් කීයද ආවේ දුව මේකේ උත්තරේ? සෙන්ටිමීටර් 4යි. සෙන්ටිමීටර් 4යි. OQ. PQ ජාය O කේන්ද්‍රය O සිට PQ ට අඳින ලබන ලම්බකයේ OX PQ සෙන්ටිමීටර් 6යි නේද? එතකොට මේ දෙපැති දුරවල් දෙක සමානයි. මෙයා 3යි මෙයා 3යි. වෘත්තයේ අරේ 5යි. පුතේ OX එතකොට ගත්තේ පයිතගරස් ත්‍රිත්වය වලින් නේද ඔයා? පයිතගරස් ත්‍රිත්වය. ඔව් පයිතගරස් ත්‍රිත්වය මෙයා 5යි මෙයා 3යි නම් පුතේ මෙයා 4යි නේ. සෙන්ටිමීටර් 4යි. ඔන්න ඔහොමයි. very good. සෙන්ටිමීටර් 4යි. ඊළඟට පුතේ අපි එනවා ප්‍රශ්නාංක 4ට. ප්‍රශ්නාංක 4 අපිට කියනවා PQ RA සමාන්තර ජායන් දෙකක්. වෘත්තයේ RA 10යි PQ 16යි. මෙතන PQ 16යි 16යි SR 12යි. ජායන් දෙක අතර දුර අහන්නේ. ජායන් දෙක අතර දුර. ජායන් දෙක අතර දුර. ඒ කියන්නේ එහෙනම් මෙන්න මේ අතර දුර. මේ ජායන් දෙක අතර දුර. ඔන්නම අපිට ගන්න පුළුවන් ත්‍රිකෝණ ත්‍රිකෝණ දෙක. අපිට උත්තරේ කියන්න බලන්න තනුශ්‍රී දුව තනුශ්‍රී ෆර්නෑන්ඩෝ උත්තරේ කීයද ආවේ? ජායන් දෙක අතර දුර තනුශ්‍රී කීයද දුව? සෙන්ටිමීටර් 14යි. සෙන්ටිමීටර් 14යි. පුතා මෙහෙම වෙන්නේ නැති ගත්තේ නේ.
මේ දෙපැත්තේ දුරවල් දෙක සමානයි. නේ? ඔව් සර්. ඒ සමාන වෙන ජ්‍යාමිතික ප්‍රමේය ඔයා මට කියන්න බලන්න මුල මැද අග ගැලපෙන පරිදි. දැන් ඔයාට කියනවා ජ්‍යාමිතික ප්‍රමේය ලියා දක්වන්න කියලා. එතකොට ඔයා ලියන්නේ කොහොමද? වෘත්තයේ කේන්ද්‍රයේ සිට ජායක මධ්‍යලක්ෂයේ යා කරන රේඛාව ජායට ලම්බකයි. මෙතන මධ්‍ය ලක්ෂයක් ගැන කතා වෙනවද තනුෂි? මධ්‍ය ලක්ෂයක් ගැන කතා වෙනවද? නෑ. කොහොමද එනම්? වෘත්තයේ කේන්ද්‍රයේ සිට ජායට අඳින ලම්බකය ජාය සමච්ඡේද කරනවා. හිතට තාම ගිහිල්ලා නෑ නේද? ජ්‍යාමිතික ප්‍රමේය වෘත්තයක ජායකට එහි කේන්ද්‍රයේ සිට අඳිනු ලබන ලම්බකයෙන් වෘත්තයේ ජායකට එහි කේන්ද්‍රයේ සිට අඳිනු ලබන ලම්බකයෙන් ජාය සමච්ඡේදනය වේ. නේ? වෘත්තයේ ජායකට කේන්ද්‍රයේ සිට අඳිනු ලබන ලම්බකයෙන් ජාය සමච්ඡේදනය වේ. නේද? ලම්බකයක් ඇන්දොත් පුතේ ජාය සමච්ඡේදනය වෙනවා. මේ අතර කෙටිම දුර කියන්නේ මේ අතර දුර කියන්නේ පුතා ලම්බ දුරනේ අපි ගන්නෙ. එතකොට මේ ජාය කේන්ද්‍රයේ ඉඳන් දැන් වෘත්තයක පුතේ ජායකට කේන්ද්‍රයේ ඉඳන් ලම්බකයක් ඇන්දොත් මේ ජාය සමච්ඡේදනය වෙනවා. ජාය සමච්ඡේදනය වෙනවා. නේ? ජාය සමච්ඡේදනය වෙනවා. එහෙමනම් අපි කොහොමද ගන්නෙ? මෙයා 16 නම් පුතේ මෙයා 8යි 8යි නේ 16 නම් මෙතන 8යි 8යි ඊළඟට මෙතන 12 නම් 6යි 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 ඊළඟට මෙයාගේ අරය දීලා තියෙනවනේ 10යි කියලා. එතකොට මෙයා 10යි මෙයාත් 10යි. එතකොට මෙන්න මේ දුර කීයද? පයිතගරස් ස්ථිත්වය 6 8 10. මෙයා 6යි. මෙතන 6 8 නේ 10. එහෙනම් මේ අතර දුර වෙන්නේ 6යි 8යි එකතු වුණාම 8යි 6යි 14යි. උත්තරේ සෙන්ටිමීටර් 14යි. නේද දුව? ඔය විදිහට තමයි ඔබේ උත්තරේ ගොඩ නැගෙන්නේ. මේක ඇරියනම් ඇරි. පැහැදිලි? එතකොට අපි එනවා ඊළඟ ප්‍රශ්නෙට. ප්‍රශ්න අංක 5 PQRS යනු O කේන්ද්‍රයේ වූ වෘත්තයේ මත එකිනෙකට සමාන්තර ජායන් දෙකකි. වෘත්තයේ අරය සෙන්ටිමීටර් 10ක් වෙනවා. PQ 12යි SR 16 නම් ජායන් දෙක අතර දුර සොයන්නද? ජායන් දෙක අතර දුර. අපිට ඒකට කවුද උදව් කරන්නේ? අවස්ථාව දෙනවා මම කතා කරන්න බලන්න දනුල ඕෂිත පුතා. දනුල ඔබට අවස්ථාව. ජායන් දෙක අතර දුර. දනුල දනුල කතා කරන්නේ නැහැ වගේ. එහෙමනම් මම අවස්ථාව දෙනවා දනිත නෑ දිනිති sorry දිනිති හඳුනිකා දුව කතා කරන්න දිනිති හිරුක කතා කරන්න හිරුක පුතා හිරුක කවුරුත් කතා කරන්නේ කෝ හිරුක
චන්දිව් කියන්න බලන්න. සර් චන්දිව්. සර් ඔව්. කීයද උත්තරය? සෙන්ටිමීටර් 2යි. සෙන්ටිමීටර් 2යි. ඔව් සර්. කොහොමද ගත්තේ? මෙතන ඔයා මං හිතන්නේ මේ විදිහට කරන්න නැත්තේ. මෙතනද මෙතනට යා කර මේව ලම්බකයන්ට ඔන්න නේ එතකොට මෙතන PQ සෙන්ටිමීටර් 12යි PQ RS යන කේන්ද්‍රය වෙන මෙතන RA 10යි නේ PQ 12යි කියන්නේ මේ දුරවල් දෙක සමාන වෙනවා මෙතන 6යි. එතකොට ඔයා මේ දුර හොයාගන්න ඇති. පයිතගොරස් සූත්‍ර වල ඉන්නේ 8යි. ඊළඟට පුතා මෙතන ගන්න ඇති. මෙතනත් එතකොට 16යිනේ මේ දෙන්නත් සමාන වෙනවා. එතකොට මෙතන 8යි. මෙයා 10යි. මේ ටික 6යි. නේ එතකොට 8න් 6 අඩු වෙනවා. උතරේ සෙන්ටිමීටර් 2යි නේ. ඔව් සර්. උතරේ සෙන්ටිමීටර් 2යි. හරි පුතේ. අන්න එහෙම තමයි. සෙන්ටිමීටර් 2යි 14යි 2යි. හරි. අපි මේ අභ්‍යාසය තමයි සාකච්ඡා කරේ. ඔයගොල්ලන්ට මොන හරි ගැටලුවක් තියෙනවා නම් අහන්න. අපි ඒවත් විසඳගෙන යමු. නේද? විසඳගෙන යමු. ඊළඟට අපි එනවා ඊළඟ ප්‍රශ්නෙට ඊළඟ අභ්‍යාසයට එන්නේ. ඊළඟ අභ්‍යාසයේ දරුවනි අභ්‍යාසය 27 නේ 27 අභ්‍යාසයට අපි සූදානම් වෙන්න හදයි. උදාලගේ 24 අභ්‍යාසයේ සූදානම් කරගන්න. 27 මේක කියනවා PQRS ඕකේන්ද්‍රය වන වෘත්තයේ ඡායන් දෙකකි. OX OY O සිට PQ හා RS ට අඳින ලද ලම්බක වේ. OX සමානයි OY වේ. මෙතන y තියෙනවා මෙතන x තියෙනවා. මේ OX OY සමානයි. නම් PQ සමානයි RS බව සාධනය කරන්න. ඉගිය දෙනවා OS OQ යා කරන්න කියලා. OS OQ යා කරන්න ලැබේ. ඔන්න PQ RS ඕකේන්ද්‍රය වන වෘත්තයේ ඡායන් දෙකක් OX හා OY
O සිට PQ ට RS OX හා OY O සිට PQ RS අතර ලද ලම්බක වේ OX සමානයි OY PQ සමානයි RS බව තමයි සාධනය කරන්න තියෙන්නේ. එහෙනම් දරුවනි මෙතන සාධනය කළ යුත්තේ මොකද්ද? සාධනය කරන්න ඕනේ පුතේ PQ සමානයි RS බව. මේ බව. සාධනය තමයි අපි එන්න හදන්නේ. මොකද කියන්නේ? කවුද අපිට උදව් කරන්නේ? මම නෙමෙයි කරන්න ඕනේ. ඔයගොල්ලෝ උදව් කරන්න ඕනේ මට. කොයි ඉදිරිපත් වෙන්න පුතේ? ඉන්දිවරිදුව කතා කරමු. මේක කොහොමද ඔයා හැදුවේ? අදහස දෙන්න කොහොමද හැදුවේ කියලා? අදහස කියන්න දුව. දැන් මෙතන OY OX සමානයි. කවුද ඉදිරිපත් වෙන්නේ? හිරුක කවුරුවත් හදලා නැද්ද? විශ්වනුවන්ත සර් ඔව් කොහොමද ගොඩ නැගුවේ? සර් මුලින්ම සර් OSX ත්‍රිකෝණයයි OXQ ත්‍රිකෝණය අංක සම කරගත්තා. මේ ත්‍රිකෝණ දෙක අංග සම කරගත්තා. එතකොට ඔය අංග සම කරේ මොන අවස්ථාව යටතේද? කර්ණ පාස. කර්ණ පා යටතේ අංග සම කරගත්තා. හරි. ඊට පස්සේ මොකද කරේ? SY SYQX සමාන වෙනවා අංක සම ත්‍රිකෝණ වල අනුරූප පාද හින්දා. ඔව්. ඊට පස්සේ XY RY PXY QXY සමාන වෙනවා OY ලම්බකයේ කේන්ද්‍රයත් එක්ක ලම්බකයේ හින්දා. කේන්ද්‍රයේ සිට ජායකට අඳුරු ලබන ලම්බකේ ජාය සමච්ඡේදනය වෙන හින්දානේ. ඔව් සර්. ඊට පස්සේ ප්‍රත්‍යක්ෂ වලින් XY ධන RY සමානයි QX ධන PX කියලා ගන්නවා. එතකොට සර් RS සමානයි PQ වෙනවා සර් ප්‍රත්‍යක්ෂ වලින්. අනිවාර්යයෙන් පුතා. හරි. ඔබ පෙන්වා දුන්නු ක්‍රමය හරි. නිවැරදි. ඔයා ඒක සැලසුම් කරලා තියෙන විදිය නිවැරදි. ඔබ ඉදිරිපත් කරා ඒක තමයි වෙන්න ඕනේ. එතකොට ඔයගොල්ලෝ මේ වැඩේට සහභාගී වෙනවා කියන්නේ පුතේ පළවෙනියෙන්ම ඔබ ගණන් හදලා තියෙන්න ඕන. හදන්න උත්සාහයක් හරි දරලා තියෙන්න ඕන. ඊළඟ එක තමයි ඒ බව මට හේතු ගන්නන්න ඕන සාක්ෂි. නැත්තම් මට දැන් මේ ගණන් හදාගෙන යන්න පුළුවන්. එතකොට ඔබ ක්‍රියාත්මක වෙන්නේ නැහැ. මතක තියාගන්න. මේ ක්‍රමවේදය තුල ඔබේ සක්‍රීය බව නැත්තම් මට මේක දේශන ශෛලියෙන් කරගෙන යන්න පුළුවන්. මට මේ ගණන් ටික හදන්න බැරි කමක් නැහැ. මේ ගණන් ටික හදාගෙන යනවා. ඒතර ඕගොල්ලෝ නිකන් අප්‍රාණික විදියට ඔහේ බලාගෙන ඉන්නවා වැඩක් වෙන්නේ නැහැ. මතක තියාගන්න මේ ක්‍රමවේදය ඔබට ඉතාම පහසු ක්‍රමවේදයක්. මේ ඔන්ලයින් සිස්ටම් එක ගත්තොත් ඔබට ගෙදර ඉඳන් සජීවීව මේ වැඩසටහන මේකත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්. හැබැයි මේ ක්‍රමය වඩාම සාර්ථක වෙන්නේ පුතා ක්‍රියාකාරීව උනන්දුවෙන් මේ විෂය හදාරන දරුවන්ට පමණයි. අන්න ඒක තේරුම් ගන්න. ඉතින් මේ හැමෝටම ওই தත්ත්වයට එන්න පුළුවන්. තමන්ගේ උනන්දුව තියෙන්න ඕනේ. තමන්ගේ උනන්දුව. අපි ගුරුවරු, අපි මාර්ගෝපදේශක, අපි මාර්ගය පෙන්නලා දෙනවා. අදාළ තැන්වලදී ඔයගොල්ලෝ උදව් කරනවා. සුසාධ්‍යකාරකයෝ පහසුකම් සපයනවා. හැබැයි පුතාලා අපේ තියෙන වැඩේ ඔයගොල්ලෝ උනන්දුවෙන් උත්සාහයෙන් මේ ගැටලු වලට
කාලේ වෙන් කරගෙන මේවා හදලා ඒ දේවල් මේ මොහොතේදී ඉදිරිපත් කරලා අදුපාඩු හඳුනගෙන මේ ගමන යනවා නම් පුතේ මේක සාර්ථකයි. මේ ක්‍රමේ සාර්ථකයි. නේද? දැන් ඔබට අමතරව දැන් ෆිසිකල් ක්ලාස් පටන් ගත්තාම මෙතන පැය දෙකේ පන්තියට සමහර දරුවෝ පැය දෙකට අමතරව පැය තවත් පැයක් දෙකක් ඔයගොල්ලෝ මේ වෙනුවෙන් වැය කරනවා. අම්මලා තාත්තලා රස්ති ආදු වෙනවා. තවත් මුදල් යනවා. නේ? ඒ ඔක්කොටම හේතුව ඔබේ තියෙන සක්‍රීය දායකත්වය නේ. ඔබ ෆිසිකල් ක්ලාස් එකට ආවත් ඔබ මේ වැඩේ අපිට තියෙන එකම දේ තමයි ඔබ මොනිටර් වෙන එක විතරයි. ඔබ අධීක්ෂණයක් වෙනවා. පේන ඔබ මේ වැඩෙත් එක්ක ඉන්නවද නැද්ද කියලා. එච්චරයි. අනිත් සියල්ල තියෙන්නේ තමන්ගේ උමනාව තියෙන උනන්දුව. ඉතින් මම ඉල්ලන්නේ උනන්දු වෙන්න උත්සාහවන්ත වෙන කැප වෙන මෙයා විශේෂ ආස කරන්න. මේ දේවල් කරන්න ගත්තාම තමයි ඔයගොල්ලන්ට කරගෙන යන්න පුළුවන් බව දැනෙන්නේ. නොකර ඉන්න තාක්කල් ඔබට කරන්න පුළුවන්ද නැද්ද කියලා තේරුම් ගන්න බැහැ. ඒකයි. හරි මම හිතනවා ඔබ කණ්ඩායම මම විශ්වාස කරන් ඉන්නවා වැඩ කටයුතු කරගෙන යනවා ඇති කියලා. ඒ ආගේම අදහස් ප්‍රකාශ කිරීමක් සිදු වෙනවා නම් වඩාම හොඳයි. හරි දනුල පුතා කිව්ව එක හරි. දැන් ඔබ ඊළඟ ප්‍රශ්නේ දනුල ඔබ ඉදිරිපත් කිරීම sannivedanaya තමයි ඕක කල්පනාවෙන් කරන්න ඕන දේ. නේද? sannivedanaya. ඒතර දනුල මුලින්ම පටන් ගත්තේ ත්‍රිකෝණ අංග සාමයෙන් නේ. ත්‍රිකෝණ අංග සාමය. ඔව්. අපි ත්‍රිකෝණ අංග සාමය කරනවා මෙහෙම. අපි ගන්නවා OYS ත්‍රිකෝණයේ සහ OXQ ත්‍රිකෝණයේ අන්න අංග සමකරන ත්‍රිකෝණ දෙක අපි ගත්තා. මුලින්ම OYS නම් එයාගේ අංග තමයි අපි මුලට ගන්න. එතකොට අපි කියනවා OYS ත්‍රිකෝණය. එතකොට OYS සමානයි OXQ සමානයි අංශක 90යි. ඒක අපි මුලින්ම කියනවා. හේතුව අපිට කියනවානේ OX OY O සිට PQ RS ට අඳින ලද ලම්බක OX සහ OY පිළිවෙලින් PQ සහ RS ට අඳින ලද ලම්බක වේ. කොහොම ලියන්නත් පුළුවන්. ඒක දිග වැඩි කියලා හිතෙනවා නම් පුතාලට මෙහෙම ලියන්නත් පුළුවන්. සංකේත භාවිතා කරන්න. මේක සංකේත කොහොමද? OY ලම්බකයි RS සහ OX ලම්බකයි PQ වේ. අන්න එහෙම ලිව්වත් ප්‍රමාණවත්. ඊට පස්සේ අපි ගන්නවා OYS. ඒ කියන්නේ OY සමානයි OX. ඒකට හේතුව දත්තය දීලා තියෙනවා. ඊළඟට අපි ගන්නවා OS සමානයි OQ. ඒකට හේතුව එකම වෘත්තයේ අරයන්. එකම වෘත්තයේ අරයන්. අන්න අපි කියනවා ඊළඟට එව නිසා OYS ත්‍රිකෝණය අංග සමයි OXQ ත්‍රිකෝණය වේ. මොකද අවස්ථාව කර්ණයයි පාදය. එම නිසා අපි කියනවා YS සමාන වෙනවා QX ට. ඒකට හේතුව අංග සමත්‍රිකෝණවල අනුරූප පාද සමාන වේ. ඔව්. ඔතන මුලින්ම නිර්මාණය කියලා ලියලා OS හා OQ යා කරන්න කියලා ලියන්න ඕනේ නැද්ද? මෙතන නිර්මාණයේ විදිහට අපිට ඒගොල්ලෝ දීලා තියෙනවා OS OQ යා කරන්න කියලා.
ඒක ලිව්වට ලියන්න ඕන ඒක ලියන්න ඕන හැබැයි මෙතන වෙලා තියෙන ඒගොල්ලෝ අපිට ඉංග්‍රීසියක් දීලා තියෙන හින්දා තමයි මම මෙතන ලිව්වේ නැත්තේ පුතා. ඒක ඒගොල්ලෝ දීලා තියෙනවනේ අපි විසින් හඳුනාගත්ත එකක් නෙවෙයි. නමුත් ඔබ නිර්මාණය කියලා එක ලියන එක හොඳයි. වැරදි නෑ. තේරුණාද? ඒක ලියන්න මෙතන අපි මේ දෙක යා කර අපි විසින් හිතලා කරපු එක නෙවෙයි. මෙතන ඒගොල්ලෝ ඉංග්‍රීසියක් විදිහට දීලා තියෙනවනේ ගානේ. ඒ හින්දායි මම මෙතන ලිව්වේ නැත්තේ. දුව කියන එක හරි ඒක ලියලා තිබුණොත් තවත් හොඳයි. පැහැදිලිද? ඔව්. ඒක අර අපි විසින් හඳුනාගත්ත කාරණාවක් නෙවෙයි. ඒකේ දත්තයක් විදිහට වගේ තමයි ඒක දීලා තියෙන්නේ OS OQ යා කරන්න කියලා. ඒකයි මම ලිව්වේ නැත්තේ. දුව ලියලා තියෙනවා නම් ඒක වඩා හොඳයි ආ. ලකුණු වෙන්වීමක් වෙන්නේ නැහැ. ඒක. හරි. එතකොට අපිට මෙතනට ආවට පස්සේ දැන් ys සමානයි qx ට. නමුත් අපි ඔප්පු කරන්න ඕනේ pq සමානයි rs බව. තවද අපි කියනවා තවද ys කියන්නේ පුතා භාගයක් rs. ys කියන්නේ භාගයක් rs. ඒකට හේතුව අන්න අපි කියනවා ජායකට කේන්ද්‍රයේ සිට අඳිනු ලබන ලම්බකයෙන් ජාය සමච්ඡේදනය වේ. ජායකට කේන්ද්‍රයේ සිට අඳිනු ලබන ලම්බකයෙන් ජාය සමච්ඡේදනය වේ. ජායකට කේන්ද්‍රයේ සිට අඳිනු ලබන ලම්බකයෙන් ජාය සමච්ඡේදනය වේ. මෙලෙස අන්න පුතා අපි කියනවා qx සමානයි භාගයක් qr. ඒකටත් හේතුව මේකම තමයි එම. දැන් අපි කියනවා එම නිසා මෙතන අපි අංකයක් දාගමු. අපේ පහසුවට මේක අංක 1 කියලා ගමු. එකට අනුව අපි කියනවා භාගයක් rs සමානයි භාගයක් qr. මම මේ හැටියට ගන්න ඉඩ මදි හින්දා භාගයක් rs සමානයි භාගයක් qr. එම නිසා අන්න අපි කියනවා rs සමානයි qr වේ. අන්න එහෙම. rs සමානයි qr වේ. ප්‍රත්‍යක්ෂ වලින්. ඕනනම් මෙතන ප්‍රත්‍යක්ෂ කියලා ලියුවා. දනුල පුතා ඔයත් ගොඩ නැගුවේ මේ විදිහටද? QR නෙමෙයි P කියන්නේ. මෙතන P කියන්නේ. ඔව්. P මෙතන වැරදීම. PQ oh no PQ අඩුපාඩුවක් තියෙන අය සටහන් කරගන්න බලන්න කල්පනාවේ. සර් විදුලි කොන්න. බොරු කියන්න එපා. ඇත්ත සර්. ටිකක් එහෙනම් පොඩ්ඩක් ලිව් වෙලා ආයි සම්බන්ධ වෙන්න. නැත්නම් අපිට ආයි වෙලාවක් හදාගන්න අමාරුයි ටිකක්.
හරිද එහෙමනම්? ඊළඟ ගැටලුවට යමුද? මොකද කියන්නේ? තාම ලියනවද? එවනම් පුතේ අපි ඊළඟ ගැටලුව බලමු. ඊළඟ ගැටලුව අපි එන්නේ දෙවෙනි ගැටලුව 27 දෙවෙනි ගැටලුවට. මම අකනවා තියාගන්න ඕන නම් කියන්න ඉක්මනට. right. අපි එනවා පුතේ 27 දෙවෙනි ගැටලුවට. දෙවෙනි ගැටලුව මේ විදියට මේකේ කියනවා ABC ත්‍රිකෝණයේ AB හා C ලක්ෂ O කේන්ද්‍රය වන වෘත්තය මත පිහිටා ඇත. AB හා BC O සිට අඳින ලද ලම්බ OX OY වේ. AX සමානයි CY නම්. AX සමානයි CY නම්. මෙතන AX සමාන වෙනවා CY නම් BAC කෝණයයි BCA කෝණයයි සමාන බව සාධනය කරන්න කියලා කියයි. BAC කෝණයයි BCA කෝණයයි සමාන බව සාධනය කරන්න. BAC BCA මේ කෝණ දෙක සමාන බව. කවුද අපිට උදව් කරන්නේ? දුල්නෙත් අත උස්සනවා. දුල්නෙත් කියන්න බලන්න අපි ඉස්සලා මෙන්න මම මෙතන ලියන්නම්. සාධනය කළ යුත්තේ BAC කෝණය සමානයි BCA බව. කියන්න පුතා. මට සැලසුම කියන්න. AX සමානයි XB එතකොට CY සමානයි YB AX සමානයි CY නිසා XB සමානයි BY වෙනවා. එතකොට AB සමානයි BC AB පාදයයි BC පාදයයි සමාන නිසා සම්මුඛ කෝණ සමාන වෙනවා. එතකොට BAC කෝණයයි BCA කෝණයයි සමානයි. පැහැදිලි. බොහොම හොඳයි. එහෙම තමයි ගන්නෙ. දැන් අපි ඉදිරිපත් කිරීම කරමු. ඉදිරිපත් කිරීම කරනකොට දුන්නේ කොහොමද ලියන්නේ? අපි ආරම්භය ගන්නෙ කොතනින්ද? අපි ගමු AC ත්‍රිකෝණය ඇසුරින් අපි මුලින්ම මෙහෙම කියමු. AX
AX සමානයි භාගයක් AB කියලා මන් ලියනවා. ඒකට හේතුව මන් ලියනවා OX ලම්බකයි AB වීම. තවද මම කියනවා පුතා CY සමානයි භාගයක් BC කියලා. ඒකට හේතුව OY ලම්බකයි BC වීම. ඊට පස්සේ තවද AX සමානයි CY. ඒකට හේතුව දත්තය. එම නිසා අපි කියනවා භාගයක් AB සමානයි භාගයක් BC. දැන් එම නිසා AB සමානයි BC ප්‍රත්‍යක්ෂ වලින්. ඔතනට ආවා. දැන් ABC ත්‍රිකෝණයේ AB සමානයි BC නිසා අන්න අපි කියනවා BAC කෝණය සමානයි BCA කෝණයට. හේතුව සමාන පාදවලට සම්මුඛ කෝණ. ආගෙද ත්‍රිකෝණයක. ත්‍රිකෝණයක සමාන පාදවලට සම්මුඛ කෝණ සමාන වෙනවා. ඔන්න ඔහොමයි. දුල්නෙත් පුතත් ඔය වගේද ලිව්වේ? උසාතන අර දෙකෙන් එක කියන එක වෙනුවට ගත්තේ AX සමානයි XB කියලාද? ඔව් සර්. ඒත් වැරදි නේ? ඒත් වැරදි නේ? අඩුපාඩුවක් තියෙන චන්දියු වෙනස් විදි වලට හදලා තියෙනවා නම් කියන්න. නෑ සර් දුල්නෙත් කිව් විදිහම තමයි. එහෙමයි. අපිට දැන් යන්න තියෙන්නේ තුන්වෙනි ප්‍රශ්නෙට. ප්‍රශ්න අංක 3. සමචතුරස්‍රයක් බව පෙන්වන්න තියෙන්නේ. අඩුපාඩු තියෙන ඉස්සෙල්ලා සටහන් කරගන්නකො බලන්න. ඔව්. දරුවනි අපි එහෙමනම් ඊළඟ ගැටලුවට යමු. අපි සාකච්ඡා කරන්නේ දැන් ප්‍රශ්නාංක 3. ප්‍රශ්නාංක 3 ප්‍රශ්නාංක 3 ගත්තොත් පුතේ මේ විදිහට මේකේ මෙතන තියෙනවා ජායක් මේ විදිහට ජායක් එනවා මේ ජායන් දෙක ලම්බකව තමයි මුණ ගැහෙන්නේ මෙතන ඕ කේන්ද්‍රය තියෙනවා මෙතන ඉඳන් එතකොට මෙතට එනවා ලම්බකයක් මේ විදිහට ඔන්න මෙතන අංශක 90යි මෙතන x තියෙනවා මෙතන y එනවා මෙතන a මෙතන b මෙතන c AB BC යනු O කේන්ද්‍රය වන වෘත්තයක එකිනෙක ලම්බ සමාන ජායන් දෙකකි. AB BC යනු O කේන්ද්‍රය වූ වෘත්තයක එකිනෙකට ලම්බ සමාන ජායන් දෙකකි. දී ඇති දත්ත ඇසුරෙන්
OXBY සමචතුරස්‍රයක් බව පෙන්වන්න. OXBY සමචතුරස්‍රයක් බව පෙන්වන්න. ABBC ලම්බව තියෙන මේ ජායන් දෙකක් අපිට කියනවා දී ඇති දත්ත අනුව මෙයා සමචතුරස්‍රයක් බව පෙන්වන්න. සමචතුරස්‍රයක් බව මේ දුරවල් දෙක සමානයි කියලා අපිට දීලා තියෙනවා. පුතාලගේ පොතේත් ඔය වගේද තොරතුරු දීලා තියෙන මේ ගානේ හොඳට බලන්න. ඔව් සර්. ඔය තොරතුරු ටිකනේ. කවුද මේකට අපිට උදව් කරන්නේ? දුල්නේ තතුස්සල තියෙනවා. තවයට අවස්ථාව තියෙනවා. කියන්න බලන්න දුල්නේ. ඕකේ සර් YB ට XB ඇයින්නේ? ඇයින්නේ? YB ට XB සමාන වෙනවා සමාන ජායන් දෙකක් නිසා. මෙයා සමාන දිගින් සමාන ජායන් දෙකක් ඉඳලා මේ දිගට මේ දිගත් සමානයිනේ. මේ ඔක්කොම සමානයි. ඔහොම ගන්න පුළුවන්. එහෙමයි. එහෙමද? ඔව් සර්. එතකොට OY OX සමානයි. කොයිද ලම්බ සමාන ජායන් දෙකක්. ඊට පස්සේ OX 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 මෙතන ලම්බක වෙනවා නේද? ඔව්. මෙයාත් ලම්බකයි. OY OX පාද දෙක සමානයි. OX OY පාද දෙක. ඒක සමාන වෙන්නේ කොහොමද? සමාන ජායන් වලට ඇඳ ඇති ලම්බ රේඛ. සමාන ඒම ප්‍රමේයක් කොයිවත් කියලා නෑනේ මම. සමාන ජායන් වලට ඇඳ ඇති ලම්බ රේඛා කියලා. මෙතන අපි පෙන්නන්න ඕනේ සමචතුරස්‍රයක් බව. මට ඔබ කියන්නේ සමචතුරස්‍රයක් අපි අර්ථ දැක්වේ කොහොමද? පාද දෙකක් හා? ඍජු කෝණ. මොකද්ද? බද්ධ පාද දෙකක් සමාන වෙන ඍජු කෝණාශ්‍රය. බද්ධ පාද දෙකක් සමාන වන ඍජු කෝණාශ්‍රයක්. බද්ධ පාද සමාන වන ඍජු කෝණාශ්‍රයක්. ඍජු කෝණාශ්‍රයක්. එතකොට ඍජු කෝණාශ්‍රය අර්ථ දැක්වේ කොහොමද? ශීර්ෂ කෝණයක් ඍජු කෝණයක් වන සමාන්තර ආශ්‍රය. බොහොම හොඳයි. ශීර්ෂ කෝණයක් ඍජු කෝණ වන සමාන්තර ආශ්‍රයක්. ශීර්ෂ කෝණයක් ඍජු කෝණ වන සමාන්තර ආශ්‍රයක්. ශීර්ෂ කෝණයක් ඍජු කෝණ වන සමාන්තර ආශ්‍රයක්. එහෙමනම් සමාන්තර ආශ්‍රය අපි අර්ථ දැක්වේ කොහොමද? සමාන්තර ආශ්‍රය අර්ථ දැක්වේ සම්මුඛ පාද සමාන්තර වන චතුරස්‍රයක්. සම්මුඛ පාද සමාන්තර වන චතුරස්‍රයක්. එහෙනම් සම්මුඛ පාද සමාන්තර වන චතුරස්‍රයේ සමාන්තර ආශ්‍රය ඒ සමාන්තර ආශ්‍රයේ ශීර්ෂ කෝණයක් ඍජු කෝණ වෙනවා නම් එයා ඍජු කෝණාශ්‍රය. ඒ ඍජු කෝණාශ්‍රයේ බද්ධ පාද යුගලයක් සමාන වෙනවා නම් එයා සමචතුරාශ්‍රය. ඔන්න ඔය ක්‍රමවේදය ඔයගොල්ලෝ දකින්න ඕන පුතේ. එහෙනම් ඔබ සමචතුරාශ්‍රයක් කියලා පෙන්වන්න නම් මුලින්ම මෙයා සමාන්තරාශ්‍රයක් කියලා ඔබ ඔප්පු කරන්න ඕන. ඊට පස්සේ ඔබ මෙයා ඍජු කෝණාශ්‍රයක් කියලා කියන්න ඕන. ඊට පස්සේ තමයි මෙයා සමචතුරාශ්‍රයක් කියලා කියන්න ඕනේ. වඩාම නිවැරදි වෙන්නේ එහෙමයි. එහෙනම් අපිට පැහැදිලි මෙතන මධ්‍ය ලක්ෂ්‍යයේ කේන්ද්‍රයයි ආකර්ණ රේඛාව අනිවාර්යයෙන්ම ජායට ලම්බක වෙනවා. මෙතනත් 90යි මෙතන දීලා තියෙනවා 90යි කියලා. එතකොට මේ කෝණ දෙක 90යි කියන්නේ පරිපූරක බද්ධ කෝණ. එතකොට මේ රේඛා දෙක සමාන්තරයි. එලෙසම මෙතනත් 90යි මෙතනත් 90යි මේ රේඛා දෙක සමාන්තරයි. සම්මුඛ පාද සමාන්තරයි. මෙයා සමාන්තරාශ්‍රයයි. ඒ සමාන්තරාශ්‍රයේ ශීර්ෂ කෝණයක් ඍජු කෝණ.
එකක් කියන්නේ ඔක්කොම ඍජු කෝණ වෙනවා. එතකොට මෙයා ඍජු කෝණාශ්‍රයක්. ඒ ඍජු කෝණාශ්‍රයේ OYYB කියන්නේ බද්ධ පාද යුගලයක්. ඒ බද්ධ පාද දෙක අගෙන් දිගින් සමාන වෙනවා කියන්නේ යා සමචතුරාශ්‍රයක්. තේරුණාද? සමාන්තරාශ්‍රයක් බව ඔබ ඔප්පු කරන්න ඕන. ඍජු කෝණාශ්‍රයක් බව ඔබ කියන්න ඕන. ඒ තුලින් තමයි පුතා සමචතුරාශ්‍රයේ තැනට යන්න ඕනේ. නැතුව ශීර්ෂ කෝණ ඍජු කෝණ වුණාට පාද දිගින් සමාන වුණා කියලා සමචතුරාශ්‍රයක් කියන එක ජ්‍යාමිතියට අනුකූලව නිවැරදි නෑ. අපි සමාන්තරාශ්‍රයක් කියලා කියන එක ඔප්පු කිරීම කරන්න ඕන මෙතන. වඩාම නිවැරදි වෙන්නේ ඒකයි. පැහැදිලිද? අපි අර්ථ දැක්වීම ඉගෙන ගත්තේ ඒකයි. එහෙමනම් අපි ඔබට මෙතන අංශක 90යි කියලා දීලා තින්නේ ඒකයි. මේ 90 කියලා දීලා නැති වුණා නම් මෙතන අපි ලොකු අවුලක වැටෙනවා. මේ අංශක 90 ඍජු කෝණේ දීලා තින්නේ ඒකයි. එහෙමනම් අපි කොහොමද මේක සටහන් කරන්නේ කියලා බලමු දැන්. එතනදී අපි කරන්නේ මේ විදියට සාධනය කළ යුක්ත අපිට කියන්නේ OXBY සමචතුරාශ්‍රයක් බව. OXBY සමචතුරාශ්‍රයක් බව. ඊළඟට අපි සාධනය අපි ගන්නවා පුතේ මුලින්ම අපි කියනවා රූපයට අනුව AY සමානයි YB. හේතුව AY සමානයි YB OB BC සමාන ලම්බ සමාන එකිනෙකට ලම්බ සමාන ජායන් දෙකක්. එකිනෙකට සමාන ලම්බ ජායන් දෙකක්. AB BC ඕකෙන් දෙවන වෘත්තේ එකිනෙකට ලම්බ සමාන ජායන් දෙකක්. පොඩි ගැටලුවක් තියෙනවා මේකනේ. AB BC යනු O කේන්ද්‍රය වූ වෘත්තයේ එකිනෙකට ලම්බ සමාන ජායන් දෙකකි. එතකොට අපිට මෙතන YX කියන්නේ මධ්‍ය ලක්ෂ්‍ය කියලා දීලා නැහැ නේද? මේ ජායේ මධ්‍ය ලක්ෂ්‍යය y කියලා දීලා නැහැ. x කියන්නේ BC ජායේ මධ්‍ය ලක්ෂ්‍යය කියලා දීලා නැහැ. කියලා නැහැ එහෙම. ලම්බකයේ ඇඳම සමච්ඡේදනය වෙනවා. කොයි ලම්බකයක් ඇඳ ලම්බකේ අපිනේ ඇඳේ මේක ලම්බකේ අපිනේ ගත්තා. කියනවනේ AB හා BC යනු O කේන්ද්‍රය වූ වෘත්තයක එකිනෙකට ලම්බ සමාන. මේ මෙතන මේ ලම්බයි කියන්නේ මෙතන 90යි කියන එකනේ. මෙතන 90යි කියන එක. මේකේ මෙහෙම ලම්බ ජායන් දෙකක් කියන එක විතරයි කියන්නේ. එතකොට මට දැන් ආවේ ගැටලුව තමයි මේ දෙන්න අපි කොහොමද y කියන එකෙන් ay සමානයි yb කියලා කියන්න බෑනේ අපිට. ay සමානයි yb කියලා කියන්න නම් මෙතන ඍජු කෝණයක් වෙන්න එපේ. මෙතන
මෙතන B AOB යා කරලා ත්‍රිකෝණ දෙක අංග සම කරලා එහෙම කරන්න. AOB AOB ත්‍රිකෝණය හදලා ඒක අංග සම කරලා එතකොට AYYB සමානයි කියලා කරන්න. මෙතන AY සමානයි YB කියලා එකපාර ගන්න බෑ. මොකද y කියන්නේ අපි මධ්‍ය ලක්ෂය කියලා දීලා නැති හින්දා. අපිට මෙන්න මෙතන අංශක 90යි කියලා පෙන්වන්න පුළුවන් නම් හරි. මෙයා අංශක 90යි කියලා. මෙයා අංශක 90යි කියලා අපි කොහොමද පෙන්වන්නේ? මම හිතන්නේ ඕගොල්ලෝ එතන y කියන්නේ මධ්‍ය ලක්ෂය කියලා ගත්තේ නේද එකපාර? රන්දියුත් එහෙමද ගත්තේ? සර් කියපු ප්‍රශ්නේ මටත් ආවා මම ඒක හැදුවේ නෑ සර් සර්ගෙන් අහගන්න. එතන දැන් මෙතන අපිට මේ දීලා නැහැනේ මෙතන මේ y කියන්නේ මධ්‍ය ලක්ෂයේද කියලා නැහැනේ. එතකොට අපිට AY YB සමානයි කියලා ගන්න බෑනේ. නේද? සමාන ඡායන් දෙකක් ඒක හරි. සමාන ඡායන් දෙකක්. සමාන ඡායන් දෙකක්. ත්‍රිකෝණාංග සාමයෙන් ගන්න පුළුවන්. එතන ගැටලුව ජ්‍යාමිතික ප්‍රමේය අපි කතා කරා එක ප්‍රමේයක් තියෙනවා දිගින් සමාන ඡායන් කේන්ද්‍රයට සමදුරින් පිහිටයි කියලා කියනවා. නමුත් කේන්ද්‍රයට සමදුරින් පිහිටනවා කියන්නේ මෙතන ලම්බ දුරවල් වෙන්න එපා. මෙතන අංශක 90යි කියලා දීලා නැහැනේ අපිට මෙතන ලම්බක බව දීලා නැහැ. අන්න එතන තියෙන ප්‍රශ්නේ. මේක ලම්බකයි කියලා පෙන්න ගන්න පුළුවන් නම් අපිට ගැටලුවක් නැහැ. මෙතන ලම්බකයි කියන එක අපිට ඔප්පු කරන්න වෙනවා එහෙමනම්. මේක ලම්බකයි කියන එක ඔප්පු කරන්න වෙනවා. ඒක අපිට ගන්න වෙන්නේ එහෙම වුණොත් ඉතින් නිර්මාණයක් දිහා පොඩ්ඩක් යමු බලන්න මේක අපි ඔහම යා කරා කියමුකෝ. එතකොට ඒක අපිට මේ ත්‍රිකෝණ දෙක අංග සම කරගන්න බෑ. මෙතන 90යි. මෙයා 90යි.
වෘත්තය. AB BC යන O කේන්ද්‍රය වූ වෘත්තයක එකිනෙකට ලම්බ සමාන ඡායන් දෙකක්. සර් ඔව් කියන්න. ඕකේ AB සහ BC ලම්බයි සමානයි කියලාත් තියෙනවනේ සර්. ඔව් එතකොට සර් OY සමානයි කියලා ගන්න බැරිද සර්? අර ඒ දෙක සමාන නිසා දැන් ඔයා කියන්නේ OI OH සමානයි තියෙනවානේ. කියලාද? මේ දෙන්න සමානයි කියලාද? මේ දෙන්න. ඔව් මොකක්ද එතන මේ මොකක්ද එතන ඔව් සර්. තර්කය? ඒකට ජ්‍යාමිතික හේතුව. ජ්‍යාමිතික හේතුව. ඒව ගන්න පුළුවන් පුතා මෙහෙම. ජ්‍යාමිතික ප්‍රමේය තියෙනවා. දැන් දිගින් සමාන ජායන්. දිගින් සමාන ජායන් කේන්ද්‍රයට සමදුරින් පිහිටනවා. දැන් මේ ජායන් දෙක දිගින් සමාන නම් ABCD ජායන් දෙක දිගින් සමාන නම් කේන්ද්‍රයට සමදුරින් පිහිටනවා. කේන්ද්‍රයට සමදුරින් පිහිටනවා කියන්නේ මේ ලම්බ දුරනේ. එතකොට මේ දුර කෙටිම දුරනේ. එතකොට මේ ලම්බ දුර වල සමානයි අනිවාර්යයෙන්. මේ ජායන් දෙක දිගින් සමාන නම් මේ ලම්බ දුර වල දෙක සමානයි. දැන් ප්‍රශ්නේ මෙතන ලම්බකයක් කියලා නෙවෙයි දීලා තියෙන්නේ අපිට y මෙතන අංශක 90 මේ ඍජුකෝ මේ OY AB ට ලම්බකයි කියලා අපිට දීලා නැහැනේ. අන්න ඒකනේ ගැටලුව. පෙනුමෙන් තිබුණට ලම්බක බව දීලා නැති ප්‍රශ්නේ තමයි මෙතන තියෙන්නේ. අදහස් ඉදිරිපත් කරන්න හිතන්න. දැන් මෙතන මමත් අර මුලින් හිතන් හිටියට මමත් y කියලා මේක මධ්‍ය ලක්ෂය කියලා මධ්‍ය ලක්ෂයක් කියලා දීලා නැහැනේ. නේද? මධ්‍ය ලක්ෂය ඕකේ සර් මේ අපිට කියන්න පුළුවන්ද OB YOX සමච්ඡේදනය වනසේ OB රේඛා යා කිරීම කියලා ගන්න පුළුවන්ද? මොකද y OX කෝණය ඕ සමච්ඡේදනය වනසේ OB යා කිරීම කියලා අපිට බෑනේ. කියන්න පුළුවන්ද? අපිට OB යා කරන්න පුළුවන් සමච්ඡේදකයක් කියලා පෙන්නන්න නම් දෙපැත්තේ කෝණ දෙක සමානයි කියලා අපි ඔප්පු කරන්න ඕන. හැම අවස්ථාවකදී මෙහෙම වෙන්නේ නැති හින්දා මෙතන මෙයා සමචතුරස්‍රයන් නම් සමච්ඡේදනය වෙනවා. නමුත් අපිට නිර්මාණය එහෙම ගන්න බෑනේ. අපිට නිර්මාණය ගන්න පුළුවන් OB යා කරන එක විතරයි. OB යා කරොත් ඊට පස්සේ සමච්ඡේදකයක් කියලා පෙන්නන්න නම් ඒක ඔප්පු කරන්න ඕන. ඔව්. දැන් සමචතුරාශ්‍රයේ අර්ථ දැක්වීමට යන්න නම් අනිවාර්යයෙන්ම මෙයා සමාන්තර රාශියක් කියලා පෙන්වන්න ඕන. සමාන්තර රාශියක් කියලා පෙන්වන්න නම් අර කිව්වා වගේ මේ සම්මුඛ පාද සමාන්තර බව පෙන්වන්න ඕන. සම්මුඛ පාද සමාන්තර බව. එතනට මෙතනදී අංශක 90 හැදෙන්න ඕන. අපිට ඔකේ සමචතුරස්‍රයේ ලක්ෂණ දෙනවයි කියලා සමචතුරස්‍රයක් කියලා කියන්න පුළුවන්. බෑ. ලක්ෂණ කියන්නේ එකක් අර්ථ දැක්වීම එකක්. දැන් සමාන්තර රාශියක ලක්ෂණ තියෙනවනේ. දැන් සමාන්තර රාශියක ලක්ෂණ තිබුණා කියලා සමාන්තර රාශියක්ම කියලා ගන්න බෑනේ. දැන් එනම් මෙයාගේ දැන් සම්මුඛ කෝණ සමානයි. ඒතර සමචතුරාශ්‍රයේ සම්මුඛ කෝණ සමානයි. ඍජු කෝණාශ්‍රයේ සම්මුඛ කෝණ සමානයි. රොම්බසයේ සම්මුඛ කෝණ සමානයි. සමාන්තර රාශියක් අපි මේ ඔක්කොම සමාන්තර රාශිය. ඒතර සම්මුඛ කෝණ සමාන වුණා කියලා සමාන්තර රාශියක් කියලා ගන්න බෑ. එහෙනම් අපි පෙන්නන්නේ මේ සම්මුඛ පාද සමාන්තර වූ චතුරාශ්‍රය. සම්මුඛ පාද යුගල දෙකම.
දැන් මේ දෙන්න දිගින් සමානයි කියලා අපිට දෙනවා නේද? දිගින් සමානයි. දිගින් සමානයි. AB BC දිගින් සමානයි. ඒ දිගින් සමාන බව අපිට මෙතන වැදගත් වෙන්නේ මොකටද? අන්න ඒකයි ඊළඟ ප්‍රශ්නේ. ඇයි දිගින් සමාන බව දුන්නේ? ඒ දිගින් සමාන කියන එක අපිට වැදගත් වෙන්නේ මොකටද? දත්තයක් මේකේ මේ මේ ත්‍රිකෝණ දෙක කර්ණපායර්ථයේ අංග සම වෙනවා. මේ ත්‍රිකෝණ දෙක කර්ණපායර්ථයේ අංග සම වෙනවා. එතකොට අපිට මේ පාදයට මේ පාදයේ සමානයි කියලා කියන්න පුළුවන් මේ දෙන්න. නේ? මේ දෙන්න සමානයි. එහෙමත් වෙනවා. එතකොට මෙයාට මේ දෙන්න සමාන වෙනවා. කර්ණපායර්ථයේ අංග සම වෙනවනේ. පොදුයි කර්ණපා. ඊට පස්සේ මෙයා සමාන. මට තාම පෙවුන්නේ නැහැ පුතා හැබැයි. ඒතන මේ ගැටලුව. අපි පොට්ටකට ඒක තියමු. හරි? සමහර වෙලාවට දත්තයක මදිවීමක් වෙන්නත් පුළුවන්. ඒක පොඩ්ඩක් තියලා අපි ඊළඟ එකට යමු. මම ඒක ආයි බලන්න. තුන්වෙනි එක. එතන ගැටලුවක් එනවා. මෙතන මේ y මෙතන ලම්බක බව අපිට දීලා නැති ඉඳ y මධ්‍ය ලක්ෂයේ බව දීලත් නැති ඉඳ තමයි එතන එන මතුවෙන ගැටලුව. ප්‍රශ්න අංක 3 පොඩ්ඩකට කියන්න. අපි 4 වෙනි එක බලමු. OXY හා? So okay, OXY ත්‍රිකෝණේ XYB ත්‍රිකෝණේ කර්ණපායර්ථයේ අංග සම මොකද? ඇහුන්නේ OX Y ත්‍රිකෝණේ අනිත් ත්‍රිකෝණේ අංග සම වෙනව නේද සර්? කර්ණපායර්ථයේ අංග සම වෙනවා. සර් එතකොට ඒකාන්තර කෝණ වලින් ගන්න. ඒකාන්තර වෙන්නේ නැහැ. මේ බලන්න මමත් ඕක බැලුවා මේ. ඒකාන්තර වෙන්නේ නැහැ නේ. ඇයි හේතුව? අනුරූප කෝණ ගත්තොත් මේ පාදයට සම්මුඛ කෝණය වෙන්නේ පුතා මෙයානේ. මෙයා තමයි මෙතන කෝණය වෙන්නේ. මෙයාට සම්මුඛ. මෙයාට සම්මුඛ වෙන්නේ මේ කෝණයනේ. මේ දෙන්න තමයි පුතා සමාන වෙන්නේ. මෙයාට ඉදිරියෙන් මෙයා. මේ දෙන්නනේ අනුරූප කෝණ දෙක. එතකොට මේකේ ඉන්නේ මේ කෝණ දෙක. මේ දෙන්න සමානයි මේ දෙන්න සමානයි. ඒකාන්තර වෙනවා නම් මෙහෙමනේ එන්න ඕනේ. ඉසෙට අකුරනේ. මේ කෝණයට මේ කෝණෙනේ. තේරුණාද? ඒකාන්තර කෝණ වෙන්නේ එහෙමනේ. ඒක දත්තයක් දාන්න මදි වෙලා වෙනවා. අංක වෙලා වෙනවා. නෑ අපිට එහෙම තීරණය සර් ඒ දෙක සමාන වුණාම BY BX සමාන වෙනවා. ඒ දෙන්න සමාන වුණාම BY BX සමාන වෙනවා. BY BX සමාන වෙන්න බෑ. මේ දෙන්නනේ සමාන වෙන්නේ.
ඒක වෙන්න දැන් ත්‍රිකෝණේ මෙහෙම වෙන්න එපා. මේ කෝණය සමාන නම් ඔන්න මේ දෙක සමානයි. මේ දෙන්න සමාන නම්. පැහැදිලිද? OB ආකරාට පස්සේ බෑ එතනද OYX 90 හින්දා එතකොට අර මොකද්ද? අරකෙස දැන් මේ OXY ත්‍රිකෝ මේ කෝණේ අනිත් කෝණේ සමාන වෙනවනේ සර් ඒ කෝණේ. ඔයා කියන්නේ අර එතකොට ඉස්සර ත්‍රිකෝණාංග සමයත් දෙකයි එක්කද? ඈ? කලින් සර් කෝණ දෙක සමාන වුණානේ. ඔව් දැන් මෙහෙම අපි කරපු එකේද? ඔව් සර් මේකේ එතකොට ඔව් මේ කෝණයට මේ කෝණේ සමාන. x කියලා ගත්තොත් මෙහත් x. 90 කියලා දීලා තියෙනවනේ සර්. එතකොට 2x. එතකොට මෙයාව අපිට x කියලා ගන්න බෑනේ. මෙයා එතකොට y. මෙයා y මෙයා y. 2x 2y කියලා අරගෙන සර් 90 180න් අඩු කරලා දෙකෙන් බෙදලා එතකොට දැන් මේ දෙන්න 90 එතකොට x ධන y කියන්නේ එනවා 90යි. x ධන y 90යි. 2x ධන 2y 180යි. x ධන y 90යි. සම්මුඛ කෝණ පරිපූර්ණක වුණාට අපිට ගන්න බෑනේ මිත්‍ර කෝණ පරිපූර්ණක වෙන්න ඕන. x ධන y නේ 90යි. පොඩ්ඩක් තියන්නකෝ. ඒකේ මීට බලන්න. අපි යමු ඊළඟ ගානට බලන්න. ඒ අභ්‍යාසයේ අන්තිම ගාන. ප්‍රශ්නාංක කීයද? 4. මේකේ මම පොඩ්ඩක් හොයලා බලන්න මේක මේ දත්තයක් අඩු වෙලා තියෙනවනම් මම ලියලා ඇති මම ඒක බලන්න. ප්‍රශ්නාංක 4ට යමු බලන්න. ප්‍රශ්නාංක 4 එකේ තියෙනවා මේ විදිහට. වෘත්තය AB AC යන OKD වන වෘත්තයේ ජායන් දෙකකි. AB AC මෙතන AB AC යන වෘත්තයේ O කේන්ද්‍රය වන වෘත්තයේ ජායන් දෙකකි. මෙතන O කේන්ද්‍රය වන වෘත්තයේ ජායන් දෙකකි. O සිට AC ට අඳින ලද ලම්බකය OQ. මෙතන අඳිනවා ලම්බකය. එයා OQ වේ. අපිට පෙන්වන්න තියෙන්නේ AB වගේ දෙගුණයක් AC බව. AB වගේ දෙගුණයක් යානේ AB වගේ දෙගුණයක් AC නම් AB සමානයි AQ බව සාධනය කරන්න තියෙන්නේ. සාධනය කළ යුත්තේ බලන්න මේකද ඔයගොල්ලන්ට දීලා තියෙන්නේ AB සමානයි AQ බව පෙන්වන්න තියෙන්නේ. AB සමානයි AQ බව.
අපිට දත්තේ දීලා තියෙනවා AC කියන්නේ AB වගේ දෙගුණයක් කියලා. AC කියන්නේ AB වගේ දෙගුණයක් කියලා. AB AC ඕකෙන් ලැබෙන උත්තේ ජායන් දෙකක්. මෙතන ලම්බකයක් කියලා දීලා තියෙනවානේ. එතකොට අපිට මෙතන පැහැදිලිව මේ දුර සමානයි. ඒක අපිට ගන්න පුළුවන්. ඊට පස්සේ අපි මෙතන නිර්මාණයක් කරොත් අපි ලම්බකය මෙහෙම ඇන්දොත් එතකොට මේ දුර සමානයි. මෙතන ලම්බකයදී x කියලා ගමු. ඒක නිර්මාණය කරන්න ඕනේ. ඒ මොකද? ඕක සර් දෙකෙන් බෙදලා ගත්තනම් හරිනේ සර්. දෙකෙන් බෙදුවම අරගේ දෙකට දෙක ඉවත් වෙනවා. AC දෙකට මේ කියන කාරණාව ඉදද. ඔව් සර්. ඒ කියන්නේ මුලින්ම AQ සමානයි QC කියලා පෙන්නලා ඊට පස්සේ දෙකෙන් බෙදුවම ඒ දෙක සමාන නිසා AQ කියලා මෙතන ගත්තා. தත්ත්වයේ තියෙන ඉඳනේ අපිට මෙතනින් ගන්න පුළුවන් සාධනයේ යටතේ අපිට AQ සමානයි දෙගුණයක් AC. හේතුව QO ලම්බකයි AC නිසා. AQ සමානයි දෙගුණයක් AC දෙගුණයක් AC OCට AC අතර ලම්බකේ OQ නේ. ඔව් මේක අපිට ගන්න පුළුවන්. ඊට පස්සේ අපිට ගන්න පුළුවන් AQ ඔව් AC සමානයි දෙගුණයක් AQ නේද? AC සමානයි දෙගුණයක් AQ. ඔව් මේ දෙක මාරු වෙනවා. AQ සමානයි දෙගුණයක් AC. AQ භාගි AQ සමානයි දෙගුණයක් AC. ඒකට නේ ආයි ඒකට තමයි. AC සමානයි දෙගුණයක් AQ. ඔන්න. ඊට පස්සේ අපිට ගන්න පුළුවන් AC සමානයි දෙගුණයක් AB. ඒක தත්ත්වය. නේ? தත්ත්වය. ඊට පස්සේ මේක 1 කියලා ගත්තා මේක 2 කියලා ගත්තා. 1 හා 2 අනුව දෙගුණයක් AB සමානයි දෙගුණයක් AQ. මේ දෙන සමානයි. ඊට පස්සේ AB සමානයි AQ. හේතුව ප්‍රත්‍යක්ෂ. නේ ප්‍රත්‍යක්ෂ. දෙකෙන් බෙදුවා. මේක අවශ්‍ය නැහැ. මෙතන දීලා තියෙනවනේ AC සමානයි දෙගුණයක් AB කියලා නේ. ඔන්න ඔහොම. බලන්න ඊට වෙනස් විදිහට අරන් තියනවා නම් කියන්න බලන්න. අපිට මේ තුන්වෙනි ගැටලුව තමයි එකේ තාම පෙවුන්නේ මට එතන මේ හරි ඒක පොඩ්ඩක් තියෙනවා. මිශ්‍ර අභ්‍යාසයේ පළවෙනි ගාන කියනවා මෙහෙම. මේක හරිනේ. මිශ්‍ර අභ්‍යාසයට යමු.
මිශ්‍රම ව්‍යාසයේ පළවෙනි ගැටලුව අපිට කියනවා දරුවනි වෘත්තයක ජායක කේන්ද්‍රයට සෙන්ටිමීටර් 8ක් දුරින් වෘත්තයක ජායක් කේන්ද්‍රයට සෙන්ටිමීටර් 8ක් දුරින් පිහිටයි. ජායේ දිග 12යි නම් වෘත්තයේ අරය සොයන්න කියලා. එතකොට මේ විදිහට මේකේ තියෙනවා කේන්ද්‍රයේ සිට 8ක් දුරින් කේන්ද්‍රයේ ඉඳන් 8ක් දුරින් තමයි ජාය පිහිටන්නේ. කේන්ද්‍රයේ ඉඳන් 8ක් දුරින් සෙන්ටිමීටර් 8ක් දුරින්. ජායේ දිග සෙන්ටිමීටර් 12යි. අපි AB කියලා ගමුකෝ. ජායේ දිග සෙන්ටිමීටර් 12යි. 8ක් දුරින් කියන්නේ ඉතින් ලම්බ දුර තමයි 8. එතකොට මේ දුරවල් දෙක සමාන. මෙයා 6යි. ඔයගොල්ලන්ගෙන් අහන්නේ මේ අරය, වෘත්තයේ අරය. මෙයා 6යි, මෙයා 8යි නම් ඔබේ උත්තරේ සෙන්ටිමීටර් 10යි. පළවෙනි එකට උත්තරේ එන්නේ අරය සෙන්ටිමීටර් 10යි. දෙවෙනි ප්‍රශ්නේ. ප්‍රශ්න අංක 2 ඒකෙත් ওই විදිහට වෘත්තය තියෙනවා. මේකේ ජායන් දෙක තියෙනවා මේ විදිහට. කේන්ද්‍රයේ ඉඳන් මේ විදිහට ඇඳලා තියෙනවා මධ්‍ය ලක්ෂ වලට. මෙතන මධ්‍ය ලක්ෂ y, මෙතන x, මෙයා AB, මෙයා C. මේ දෙපැත්තේ දුරවල් දෙක සමානයි. මේ දුරවල් දෙක සමානයි. O කේන්ද්‍රය වන වෘත්තයේ අරය 5යි. වෘත්තයේ අරය සෙන්ටිමීටර් 5යි. O කේන්ද්‍රය වන වෘත්තයේ අරය සෙන්ටිමීටර් 5යි. AB BC ජායන් දිග 6යි 8යි. AB 6යි. 6යි නම් මෙයා 3යි, මෙයා 3යි. මෙයා 8යි. 8යි නම් මෙයා 4යි, මෙයා 4යි. ඕගොල්ලන්ගෙන් අහනවා OX BY චතුරස්‍රයේ පරිමිතිය. OX BY චතුරස්‍රයේ පරිමිතිය. OX BY චතුරස්‍රය. මෙයා 5යි, මෙයා 3යි නම් මෙතන 90යි, මෙයා 3යි, පයිතගොරස් 4යි. මෙයා 5යි, මෙයා 4යි නම් මෙයා 3යි. එතකොට මෙයාගේ පරිමිතිය වෙන්නේ 3 2යි 4 2යි. එතකොට දරුවනි 6යි 8යි 14යි සෙන්ටිමීටර්. අවදේ උත්තරේ 3 4 5 3 4 5 4යි 3යි 7යි 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 14යි. ඒ කවුද? OX BY පරිමිතිය. ඒ වගේම තුන්වෙනි ප්‍රශ්නය ප්‍රශ්න අංක 3 ඒකේ දෙනවා දරුවනි මේ විදිහට වෘත්තය ඒකේ ජායක් තියෙනවා මේ විදිහට මෙතන O මෙතන ලම්බකයි මෙයා x මෙයා y මෙයා a මෙයා b ඔන්න ඔහොම AB යනු O කේන්ද්‍රය වන වෘත්තයේ පිහිටි සෙන්ටිමීටර් 8ක් දිග ජායයි. මෙතන ලම්බකෙින්ද මේ දුරවල් දෙක සමානයි. එතකොට මෙයා 4යි මෙයා 4යි. O සිට අඳිරල ලම්බකය x හිදී ජාය සමච්ඡේදනය කරයි. y හිදී වෘත්තය හමු වෙනවා. xy 3යි. මෙයා 3 සෙන්ටිමීටර් 3යි. මෙයා සෙන්ටිමීටර් 3යි. ඔබෙන් අහන්නේ වෘත්තයේ අරය. මේ අරය. මේ අරය කීයද කියලා අහන්න. එතකොට මේ ටික 3යි. අපිට මෙන්න මෙහෙම ගන්න පුළුවන්. AB O කේන්ද්‍රය වෙන වෘත්තයේ දිග 8යි ජාය O සිට ජායට අඳින ලම්බකය XCD මෙයා y හම් වෙනවා XY සමානයි 3යි. XY 3යි. එතකොට පුතා මෙන්න හොඳට බලා ගන්න මේ අරය අපි x කියලා ගමුකෝ. අරය x. එතකොට x කිව්වොත් පොඩක් පැටලෙයි නේද? අතන x අකුර තියෙන හින්දා.
අර අපි A කියලා ගමුකෝ A. එතකොට මේ දුර කොච්චරද? මේ දුර එන්නේ A අඩු කිරීම 3. A අඩු කිරීම 3යි මෙයා A නේ. ඒකෙන් 3ක් අඩු වෙනවා. මෙයා අරේනේ. දැන් මෙයාට අපි පයිතගරස් සම්බන්ධය දාමු මේ ත්‍රිකෝණයට. පයිතගරස් සම්බන්ධය. මේ ත්‍රිකෝණයට පයිතගරස් සම්බන්ධය දැම්මොත් A ගේ වර්ගය සමානයි A ඍණ 3 වර්ගය එකතු කිරීම 4 වර්ගයට. පැහැදිලිද? A ගේ වර්ගය A ඍණ 3 වර්ගය 4 වර්ගය. මෙතන එනවා A වර්ගය. මෙයා ද්විපද ප්‍රකාශනයක වර්ගායිතයක් A වර්ගය ඍණ දෙවරක් 3 6යි A 3 වර්ගය 9යි 4 වර්ගය 16යි. දැන් A වර්ගෙට A වර්ගය ඉවත් වෙනවා. ඍණ 6යි A මේ පැත්තට ආවම ධන 6යි A 9යි 16යි එකතු කරාම 25යි. 9යි 6යි 15යි 1 1යි 2යි. මෙතන A දෙවරක් 3 6යි 3 වරක් 3 9යි A වර්ගය සමානයි 4 වර්ගය එකතු කිරීම එතකොට මෙතන 3යි මේ අරය A අඩු කිරීම 3යි. එතකොට A එන්නේ 25 බෙදීම 6යි. 25 බෙදීම 6යි. 25 6න් බෙදෙනවා. 6 වරක් 4 24යි. ඉතුරු 1යි. දශම. 6 වරක් 1 6යි. ඉතුරු 4යි. නේ? බෙදනාගයක් නෙමෙයි නේ දෙන්නේ. 6 වරක් 4. 6 වරක් 6 36යි. ඉතුරු වෙනවා ආයි 4ක් 40යි. බෙදෙන්නේ මෙයා එන්නේ සමාවර්ත දශමයක් 4.1යි 6යි 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 ඔහොම මේ ආයි 36යි 4යි ඒ කියන්නේ 4.1යි 7යි සෙන්ටිමීටර් කියලා තමයි අපිට ගන්න වෙන්නේ දශම ස්ථාන දෙකකට. ඒක තේරුණාද ඔයගොල්ලන්ට? සංදීව් ආවද මේ උත්තරේ? ඔව් සර්. බෙදෙන්නේ නැති අගයක් එන්නේ. සමාවර්ත දශමයක් නැත්නම් ඔයගොල්ලන්ට මේක මිශ්‍ර සංඛ්‍යාවකින් තියන්නත් පුළුවන්. 4යි 6න් 1යි කියලානේ. 6 වරක් 4 24යි 25යි සෙන්ටිමීටර් කියලා ඔහොම තියන්නත් පුළුවන්. ඒ තමයි පුතා මිශ්‍ර අභ්‍යාසයේ 3 වෙනි ගාන. අපි තව ගානක් හදමු. 4 වෙනි ගානට ගියොත් ඔය ලියා ගන්නකො කවුරු හරි ලියා ගන්න ඉන්නවනම් ඔව් ඊළඟ ගාන තියෙන බව පෙන්වීමක්. ඒක අපි හදලා නවත්තමු. ඒක මෙහෙමයි එන්නේ. අපි බලමුකෝ කොහොමද වෙන්නේ කියලා. ඒකේ මේ විදියට AB යනු O කේන්ද්‍රය වන වෘත්තයක ජායකි. එහි මධ්‍ය ලක්ෂ්‍ය x වෙනවා. මෙයාගේ මධ්‍ය ලක්ෂ්‍ය කියලා අපිට දීලා තියෙනවා පැහැදිලිව x කියලා. මේ දෙපැත්ත දුරවල් දෙක සමානයි. එතකොට මෙතන AB ඊට පස්සේ මේ විදිහට දීලා තියෙනවා x සිට O හරහා අදින ලද රේඛාව මත C ලක්ෂයේ පිහිටා ඇත. C ලක්ෂයේ පිහිටා ඇත. AC සමානයි BC බව සාධනය කරන්න. මෙතන කේන්ද්‍රය. AC සමානයි BC බව සාධනය කරන්න.
මොකක්ද ඔයගොල්ලෝ කරේ? ත්‍රිකෝණ දෙක අංග සම කරා. මේ ත්‍රිකෝණ දෙක අංග සම කරා නම් හරි නේද? සාධනයේ කළ යුත්තේ දරුවනි AC සමානයි BC බව. එහෙනම් අපි සාධනයේදී AXC ත්‍රිකෝණයයි සහ CXP ත්‍රිකෝණ අංග සම කරනවා. ත්‍රිකෝණවල AX සමානයි දරුවනි XB. ඒක අපි ගන්නවා XAB හි මධ්‍ය ලක්ෂය. AB හි මධ්‍ය ලක්ෂය. ඊට පස්සේ අපිට කියන්න පුළුවන් AXC සමානයි CXB සමානයි අංශක 90යි. හේතුව කේන්ද්‍රයේ සිට ජායකට ජායක මධ්‍ය ලක්ෂය. ජායක මධ්‍ය ලක්ෂයයි කේන්ද්‍රයයි යා කරන රේඛාව ජායට ලම්බක වේ. ඒක තමයි හේතුව. ජායක මධ්‍ය ලක්ෂය හා කේන්ද්‍රය යා කරන රේඛාව ජායට ලම්බක වේ. ජායක මධ්‍ය ලක්ෂයයි කේන්ද්‍රයයි යා කරන රේඛාව ජායට ලම්බකින්ද මෙතන 90 වෙනවා. තවද CX සමානයි CX. ඒක පොදු පාදේ. පොදු පාදේ. එම නිසා AXC ත්‍රිකෝණය අංග සමයි CXB ත්‍රිකෝණය අවස්ථාව පාදයයි කෝණයයි පාදයයි. එම නිසා අපි AC සමානයි BC වේ කියලා ගන්න පුළුවන් අංග සම ත්‍රිකෝණවල අනුරූප පාද. අනුරූප පාද. AC සමානයි BC. ත්‍රිකෝණ දෙක අංග සම කරා. හදුවද චන්දිව් මේවා හදලාද තියෙන්නේ කවුද දුන්නේ? චන්දිව් නිසලි ඔව් අංග සම කරලාද ගත්තේ? ඔව් ඔන්න ඔහොම. අපිට ගැටලුව මතුවනේ අර තුන්වෙනි ගාන. මේක හදන්න පුළුවන් මට මතකයි දැන් මේ අවුරුද්දකට පස්සේනේ අපිත් බලන්නේ. මේක හදන්න පුළුවන් මට ඒක පොඩ්ඩක් දෙන්න මම අද පොඩ්ඩක් ආයි බලන්නම්. මේක ගැටලුව තියෙන්නේ නම් අතන 90 බව පෙන්න ගන්න ඕන. ඒක පොඩ්ඩක් බලමු. පොඩ්ඩක් මම බලලා නැවත ඕගොල්ලන්ව දැනුවත් කරන්නම්. ඕගොල්ලෝ උත්සාහ කරන්න ඔක අනිවාර්යයෙන්ම සමාන්තර රාශියක් කියලා පෙන්වන්න ඕන පුතා. සමාන්තර රාශියෙන් ඍජු කෝණාශ්‍රය කියලා පෙන්වන්න ඕන. ඍජු කෝණාශ්‍රයෙන් තමයි සමචතුරාශ්‍රය දකින්න ඕනේ. නැතුව ලක්ෂණ පද නම් කරගෙන අපිට තල රූප අර්ථකථනය කරන්නේ නැහැ. අර්ථ දැක්වීම පදනම් කරගෙන තමයි යා සමජතුරාශ්‍රයක් කියලා අපි ඔප්පු කරන්න ඕනේ. අර්ථ දැක්වීම තමයි බද්ධපාද යුගලයක් සමාන වන ඍජු කෝණාශ්‍රයක්. බද්ධපාද යුගලයක් සමාන වන ඍජු කෝණාශ්‍රයක් කියලා පෙන්වන්න ඕන. ඍජු කෝණාශ්‍රයක් කියන්නේ ශීර්ෂ කෝණයක් ඍජු කෝණ වන සමාන්තර රාශියක්. සමාන්තර රාශියක් කියන්නේ සම්මුඛ පාද සමාන්තර වූ චතුරාශ්‍රයක්. එතනින් ගන්න මෙතනට ගලප ගන්න ඕන. එතකොට අපි අවසානයේ සාකච්ඡා කරේ මිශ්‍ර අභ්‍යාසයේ තුන්වෙනි ගාන හතරවෙනි ගාන වෙනකන් ආවා. මෙතන ඔයගොල්ලෝ ලියාගත්තද මම ලියලා තියෙන විදිහට ආයි කිව්වොත් මෙතන ජායක මධ්‍ය ලක්ෂය කේන්ද්‍රය ආකරන රේඛාව ජායට ලම්බක වේ. මෙතන පොදු පාදය, මෙතන පාදයයි කෝණයයි පාදය, මෙතන අංග සම ත්‍රිකෝණ වල අනුරූප අංග. අනුරූප පාද. මේ තව අපිට ගැටලු කිහිපයක් තියෙනවා. අපි ඒ ඔක්කොම සාකච්ඡා කරනවා අනිවාර්යෙන්. ඔයගොල්ලෝ කොහොම හරි මේ ගණන් ටික හදන්න අමාරුතෙන් මාක් කරගන්න. ජ්‍යාමිතිය කියන්නේ ඉතින් වෙනස් විදිහට දකින්න පුළුවන් අවස්ථා. දත්තනම් ප්‍රමාණවත් නොවුණොත් සමහර වෙලාවට ගැටලු හදන්න අපහසු වෙනවා. නමුත් ඒ මතම අපිට කියන්න බෑ දත්ත මදි කියලා. පොඩ්ඩක් බලමු. ඊළඟට වෘත්ත කෝණ සම්බන්ධ ප්‍රමේයන් අපිට අභ්‍යාසයක් තියෙනවා නේද? ඒ අභ්‍යාසත් ඔබ සූදානම් කරගන්න. ඊට පස්සේ පරිමාණ රූප පාඩම අපි ගිරිය බ්‍රහස්පතිද සාකච්ඡා කරා. ඒකේ අභ්‍යාසත් මම හිතන්නේ කරන්න පුළුවන් මට්ටමේ තියෙන්නේ නේද? ඒ විදිහට තමයි කරේ. අපිට දැන් තව ඉතිරි වෙලා තියෙන්නේ මොන පාඩමද? අසමානතානේ. අසමානතා. අපි දැන් දවස් දෙකකින් එක දවසක් ගැටලු සාකච්ඡා කිරීමට තියාගමු. සෙන්සුරාදා තියාගමු ගැටලු සාකච්ඡාව. බ්‍රහස්පතින්ද අපි VG අසමානතාව වලට යමු.
ඒ අතර අභ්‍යාසවල ගැටලු අපි ඔය විදිහට ක්‍රමානුකූලව සාකච්ඡා කරමින් යමු. ඊට පස්සේ VG අසමානතා පාඩම සාකච්ඡා කරාට පස්සේ ඒ දවසත් අපිට එතකොට ගැටලු විසඳීම් කරන්න පුළුවන්. ප්‍රශ්න පත්‍ර වලට යන්න පුළුවන්. හරි? ගැටලු විසඳීමට බ්‍රහස්පතින්ද තියාගන්න බැයිද? ගැටලු විසඳීම බ්‍රහස්පතින්දා එහෙම මාරු කරගන්න ගැටලුවක් නැහැ. හරි. එහෙමනම් ওই විදිහට සාකච්ඡා කරමු. එහෙමනම් දරුවනි ඔයගලන්ට සුබ දවසක් සුබ රාත්‍රියක් කියලා ප්‍රාර්ථනා කරනවා. හරි? තුන්වෙනි ගාන මම බලලා අද දවසේම තව පොඩ්ඩකින් දැනුවත් කිරීමක් කරන්නම්. හරි? WhatsApp group එක හරහා. හරි. එහෙනම් ආයිබෝවන් විශ්වාසයි.